එක දීලා මොකද්ද වෙන්නේ ඩෝ එකේ තියෙන අයිටම් ටික හොඳට කූල් වෙනවා නම් ඩෝ එක මිනිස්සයාට අදාළ වෙන්නේ නැහැ ඩෝ එක වටේ තියෙන ඩිවයිස් එකෙන්ද කූල් වෙන්නේ අරහෙන් ඇවිල්ලාද කූල් වෙන්නේ කියන එක. පුද්ගලයාට අදාළ වෙන්නේ ඩෝ එක ඒක කූලින් බෙනිෆිට් එක. එහෙනම් මොකද්ද උනේ? පේටන්ට් එකක් කවුන්ටර් කරා. බලන්න මේ ඉනෝවේෂන් උනත් කවුන්ටර් කරන්න පුළුවන් ටක් ගාලා. Forbes magazine එක මම කියන්නේ අවුරුදු එකහමාරකට දෙකකට කලින් කියපු ආටිකල් එකක්. Forbes magazine එක. Forbes magazine එක කියලා කියන්නේ ලෝකයේ business magazines වලින් උඩම තියෙන magazines වලින් එකක්. එතකොට Forbes magazine එකේ එක ආටිකල් එකක් මම කියුවා technology lifetime එක. ඒ කියන්නේ if you release a new technology today within 7 days දවස් 7ක් ඇතුළත ඔයාගේ මේ ඉනෝවේෂන් එකට කවුන්ටර් ටෙක්නොලොජි එක එනවයි කියන එක. මම මේ කියන්නේ අවුරුදු දෙකකට කලින් කියවපු ආටිකල් එකක්. දැන් සමහර වෙලාවට ඒක දවස් 7ක් වෙන්න බෑ. එක දවසකින් අද ටෙක්නොලොජි එක අලුත් එකක් රිලීස් කරපුවම හෙට කවුන්ටර් ටෙක්නොලොජි එකක් එන්න පුළුවන්. We never know. So it has gone into that level. දැන් බලන්න ටෙක්නොලොජි ලයිෆ් ටයිම් එක කියන්නේ කොච්චර අඩු වෙගෙන යනවද කියන එක. So like that. ඉතින් බලන්න ඕනේ මේ ට්‍රෙන්ඩ් පැටර්න්ස් ඉගෙන ගන්න ඕනේ. ඒතකොට ඒවා මොනවද කියන එක හොයන්න ඕනේ. මේක අයිඩියා ජෙනරේෂන්ස් කියලා කිව්වම අයිඩියාස් පුළුවන් තරම් කලෙක්ට් කරන්න. අපිට මේ එක අයිඩියා එකක් තියන අපි මේක කරමුයි කියලා එක පාට මේක අත්හරින්න බෑ ලෝකෙට. මොකද සමහරවිට අපි අයිඩියා එක ඔළුවේ තියාගෙන අයිඩියා එක කරලා ප්‍රොඩක්ට් එක එළියට දානකොට ඒ අයිඩියා එකෙන් වැඩක් නැති වෙන්න පුළුවන්. Right? So like that. So ideas generate කරන්න පුළුවන්. Trend patterns idea study කරන්න ඕනේ. Consumer surveys කරන්න ඕනේ. ටෙක්නොලොජි සර්විස් කරන්න ඕනේ. එතකොට behavioral science analysis කරන්න ඕනේ මිනිස්සුන්ගේ. need analysis කරන්න ඕනේ. ඔය ඔක්කොම කරලා අපි ideas generate කරන්න ඕනේ. So once we generate the ideas, what say now we have about, let's say as an example, 1000 plus ideas we have. Ideas 1000ක් විතර තියෙනවා දැන් implement. Can we implement each and every idea? No, we can't implement. So what do we have to do? We need to screen and select the best possible idea. Best possible, practical, profitable. අපි මේ කතා කරන්නේ බිස්නස් එකක් ගැනනේ. ප්‍රොෆිටබල් නැත්නම් වැඩක් නැහැනේ. අයිඩියා එක කොච්චර හොඳ වුණත් වැඩක් නැහැ. අයිඩියා එක ප්‍රොෆිට් කරන්න බැර නම්. මරණ වැඩක් නැහැ. බිස්නස් එකක් කරලා අපි අයිඩියා එකක් කරලා අයිඩියා එක හොඳට මොකද ප්‍රොෆිට් කරන්න බෑ. No point of having that type of idea. So I mean if you are talking about something in business perspectives, so you can under social welfare perspectives abane apita profit ඕනේ නැහැ. I make it perfectly okay. That also a good idea to proceed with the new product development. But if it is a commercial angle, that idea should be a profitable idea finally. Practical idea එකක් වෙන්න පුළුවන්. implement කරන්න පුළුවන් idea එකක් වෙන්න පුළුවන්. demand වෙන idea එකක් වෙන්න ඕනේ. එහෙනම් අපි මොකද්ද කරන්නේ මේ 1000ක් විතර තියෙන idea වලින් අපි select කරගන්නවා best possible idea. So that we call idea screen. මේක මම ලොකුවට කියන්නේ නැහැ. idea screen කරනවා කියලා කියන්නේ ideas කීපයකින් ගොඩකින් අපි එකක් හරි දෙකක් හරි තෝරගන්න එක තමයි idea screening කියලා අපි කියන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ screen කරපු idea for whatever the selected idea, we design a concept. මොකද්ද මේ concept එකක් develop කරනවා කියලා කියන්නේ? සංකල්පයක් develop කරනවා. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් basic product එකක් කරනවා. එතකොට දැන් මේ අපි මේක powder form එකකින් දෙනවද? මේක tablet එකක් විදිහට දෙනවද? මේක liquid form එකෙන් දෙනවද? එතකොට මේ liquid form එකෙන් දුන්නොත් මිනිස්සු මේක කොහොම පාවිච්චි කරයිද? මේ market එකට මේක අදාළ කරගන්න පුළුවන්ද? මිනිස්සුන්ට මේක අපිට price කරන්න පුළුවන්ද? මේක අපිට display කරන්න පුළුවන්ද? මේක හරි ප්‍රොඩක්ට් එකක් විතර මාකට් එකට අපිට යවන්න ඔන්න ඔය වගේ ඔය ඔක්කොම ඇනලයිස් කරලා ඉවරලා අපි we develop a concept සංකල්පයක් අපි තාම ප්‍රොඩක්ට් එක හදලා නැහැ මේ concept එක develop කරන්නේ so we study මම මේක ප්‍රොඩක්ට් එක tangible ප්‍රොඩක්ට් එකක් විතර දුන්නොත් මාකට් එක attract වෙයිද නැත්නම් නැති වෙයිද මම මේක intangible service එකක් විදිහට දුන්නොත් මාකට් එක attract වෙයිද මම මේ price එකට දුන්නොත් attract වෙයිද මම මේ විදිහට මේකට promotions කරන්න පුළුවන්ද මේක ethical මේක unethical so ওই වගේ ඔක්කොම ටික බලලි බලලා අපි concept එකක් develop කරනවා right so that we identified as a concept development and testing and remember මේ concept development එක ඇතුලේ මෙන්න මේ testing කියන වචනේ තියෙන ගොඩක් කට්ටිය මේක කියන්නේ නැහැ concept එකක් අපි develop කරන්නේ product එකක් develop කරන්න කලින්. දැන් අපි හිතමු උදාහරණයක් විදියට චූටි මේ කිරිටොපියක් මාකට් කරන්න මේ ලස්සනට පැක් කරලා ඉවරලා මිනිස්සුන්ට දීලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් ෂැම්පූ එකක් මිනිස්සුන්ට දීලා අහන්න පුළුවන් මේ product එක හොඳද නැද්ද කියලා බලලා කියන්න මට කියලා අහන්න පුළුවන්. එතකොට product එක අපිට බය නැතුව develop කරගෙන ගිහිල්ලා market එකකින් හරි feedback අරගෙන හරි අපිට කරන්න පුළුවන්.
නමුත් අපි හිතමු උදාහරණයක් විදිහට as an example huge investment, right? You put up an apartment. You try to develop an aircraft, ship, or your house, right? Huge investment නේ. දැන් ගයක් හදනවා කියලා කියන අඩුම ගානේ මිලියන 8කට එහානේ, right? දැන් ගයක් හදනවා කියලා කියන minimum 8 million and about, right? ඒක දැන් අපි ගත්තොත් එහෙම දැන් ඕක හදලිවල අපිට ටෙස්ට් කරන්න පුළුවන් දා මේක හොඳද නරකද කියලා බෑ. You can't do like that. So certain investments you have to test at the concept level. ඔන්න ඔතන තමයි දැන් මම අර උදාහරණයක් විදිහට කිව්වේ apartment industry එකට augmented reality එක ඇවිල්ලා තියෙනවා මිනිස්සුන්ට apartment එක building එක හදන්න කලින් building එක හදලවත් නැහැ මේ තාම foundation එකේ තියෙන්නේ apartment එක දැකලවත් නැති apartment එකකට තමයි මිනිස්සු මේ invest කරන්නේ. එතකොට invest කරන්නේ කොහොමද? අන්න ඒවා ඒ concept එක prove කරගන්නවා මිනිස්සුන්ට augmented reality වගේ features use කරලා මිනිස්සුන්ට feel වෙන්න දෙනවා. alright okay මේ විදිහට තමයි apartment එක, මේ විදිහට තමයි ඔයගොල්ලෝගේ bedroom එක, මේ විදිහට තමයි kitchen එක එන්නේ, මේ විදිහට තමයි living room එක එන්නේ, මේ විදිහට තමයි veranda එක එන්නේ, මේ විදිහට මේක තමයි ඔයගොල්ලෝගේ right balcony එක, මේක තමයි balcony එකෙන් එළියට ගියාම view එක තියෙන්නේ. Right? So like that. එතකොට දැන් මෙන්න මේ concept එක now it has come into the architectures level also. Architectures ලා මොකද්ද කරන්නේ? Architect කරන්නේ මේ location එකට ගිහිල්ලා, bare land එකට ගිහිල්ලා වටේ study කරලා වටේ photos ගහලා 3D image එකක් එයා build කරනවා මේ ගෙදර ඕනට feel වෙන්න එයාට මේ ගේ හැදුවාම කොහොමද තියෙන්නේ කියලා. අන්න concept එක develop කරලා test කරලා concept development and testing කියලා කියන්නේ ඕක. දැන් මෙතන testing කරන්න නැතුව අපි concept develop කරලා කරන්න පුළුවන් low value products. But if it is a high value product, high involvement product, high time consuming product, if you don't test the concept, sometimes you are gone at the time of your launching the product. product එක launch කරනකොට ඒක වැඩක් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒක concept එක කොච්චර durable මේ concept එක කොච්චර කල් අපිට ගෙනියන්න පුළුවන්ද ඉස්සරහට. So you all have to test everything. Right? So අන්න ඒක තමයි අපි කරන්න ඕනේ concept development and testing stage එකේ. පැහැදිලිද? So it's a huge involvement. Analytics ඕනේ, එතනදී studies, market surveys again you need. So you all need to do all this. Then you talk about the marketing strategy development. Marketing strategy development in the sense you talk about specially segmentation analysis, what you identified, right? අපි මේක demographically analyze කරාම කොතනටද අපි address කරන්නේ? Geographically analyze කරාම කොතනටද අපි address කරන්නේ? Psychographically අපි බැලුවාම මිනිස්සු කොයි විදිහටද thinking patterns තියෙන මගේ product එකට. The behavioral analysis එකක් අපි කරලා බලනවා. So whether the people are having comfortable zone for them to come and behave with the product. So like that. Benefit analysis එකක් කරලා බලනවා whether our target market and the target audience is getting better benefit out of this product. So like that. Market segmentation targeting analysis එකක් කරලා බලනවා. Then marketing mix analysis එකක් කරලා බලනවා. product එක reliable වෙයිද, market එක attract වෙයිද, product එක අපිට මේ විදිහට develop කරගෙන යන්න පුළුවන් වෙයිද, life cycle එකේ introductory stage එකේ මොනවා වෙයිද, competition එක කොහොම වෙයිද, competing products කොයි විදිහට එයිද. So like that product analysis කරගෙන යනවා. pricing, location, communication analysis ඔය ඔක්කොම analyze කරගෙන යනවා. ඒකට අපි කියනවා marketing analysis, marketing strategy analysis එකක්, strategy development analysis එකක් කරගෙන යනවා. So අපි බලනවා නෑ develop කරන්න පුළුවන් marketing mix strategy development එක. concept එකට කරන්න පුළුවන් නම් it's good, you go ahead. Right? Then the strategy development එක. ඊට පස්සේ අපි කරනවා business analysis. මම කියනවා මොනවා කරත් තරන්නේ නැහැ කියලා business එක if it is not profitable. I mean, come on, you and I don't release a product if it is not profitable unless it's for a welfare benefit, right? So, I mean, make a business analysis එකක් කරලා බලන්න මේක profitable ද අපිට. Profitable නැත්තම් no point, right? එහෙනම් අපි බලන analysis කරලා බලන්න මේක අද profit කරන්න පුළුවන්. කවදාද profit කරන්න පුළුවන්? break even calculations, you will be doing break even calculations, right? එතන break even calculations කරලා බලනවා මේක profit කරන්න නම් අපි කොච්චරක් කරන්න ඕනේ. ඔය වගේ දේවල් කරලා බලනවා. මේක business analysis එකක් කරලා බලනවා මේක how sustainable for us in future කියලා. මේක sustainability එක අපි ඒ කියන්නේ sorry cryptocurrency වගේ එකක්ද සර්? ඒ කියන්නේ cryptocurrency වගේ future forecast කරලා ඒ වගේ මොනවා හරිද? අපි ගත්තොත් එහෙම I mean
Binance side එකට ආවයි කියන්නේ. එතකොට ක්‍රිප්ටොත් කරා. ක්‍රිප්ටෝ ඇත්තටම ස්ටඩි එකක් කරා දැන්. ඩිජිටල් කරන්සි කියලා කියන එක ෆියුචර් ස්ටඩි එකක් ඔල්රෙඩි කරලා. දැන් ඩිජිටල් කරන්සි එක කියලා කිව්වහම දැන් ඩිජිටල් කරන්සි එක කියලා කියන්නේ අලුත් දෙයක් නෙමෙයි මාකට් එකට. This is the reality. Okay. Now we are using credit card, right? We are using credit card. Then අපි අපේ bank account එකේ තියෙන සල්ලි අපි swipe කරනවා cash use කරන්නේ නැතුව. Right? එතකොට credit card එක කියලා කියන්නේ මම කියන්නේ crypto level එකටම Binance level එකටම digital වුණා කියලා. But credit card is also එහෙම නැත්නම් අපේ master card එක Visa master card එක කියලා කියන digital currency එකක first step එක. Right? එතකොට දැන් එතනදී අපි use කරනවා වෙන්න පුළුවන් අපිට තියෙන cash එක savings account එකේ. එහෙම නැත්නම් ණයට ගත්ත cash එක. Right? අපේ මිනිස්සු හරි ආඩම්බරෙන් credit card එකට කනවනේ. ඉස්සර මිනිස්සුත් ණයට ගත්තා. දැන් මට මතකයි මම මේ කියන්නේ 1970 ගණන් වල 80 මුල වගේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් මම හිටියේ නුගේකොට මට මතකයි දැන් අපි බඩු ගන්න යනකොට ඒ කඩවල වල එනවා ආච්චිලා සියලා ඇවිල්ලා ඒගොල්ලෝ තියෙනවා මාසේ පොතක්. ඒතර ඒකට තමයි ඒගොල්ලෝ ලියන්නේ. ඒතර මුදලාලිට පොත දීලා මුදලාලි මේ පොතේ ලියන්නේ. ඒතර මුදලාලි ගාවත් පොතක් තියෙනවා. ඒගොල්ලෝ ගාවත් පොතක් තියෙනවා. ඒතර ඔන්න. ඒතර මේ පොතට මාසේ අන්තිමටම සෙටල් කරාට පස්සේ මුදලාලි මේ පොතේ මෙච්චර ගාණක් දුන්නා. මැගී අක්කා මෙච්චරක් දුන්නා. මේ සුමනාවති නැන්ද මෙච්චරක් දුන්නා. ඔන්න මේ අබිලින් අයියා මෙච්චරක් ගෙව්වා. අබිලින් අයියා අද සිගරට් දෙකක් ගත්තා. මේ ඔහොම කියලා අන්නේ පොතේ මේන්ටේන් කරගෙන යනවා ක්‍රෙඩිට් කාඩ්. ඒතර දැන් ඒ කාලේ ඩිජිටල් තිබ්බේ නැහැ. ඒ කාලෙට ක්‍රෙඩිට් කියන මෙකැනිසම් එක තිබ්බා. එතකොට ඕක ඩිජිටල් කරන්සි එකක් විතර ක්‍රෙඩිට් කාඩ් එක. අපේ මිනිස්සු ඉස්සර පොතට කනවයි කියලා කියන එක හරි ලැජ්ජයි. මම this is a reality my dear friends, okay? ඉස්සර පොතට කනවයි කියන එක හරි ලැජ්ජයි අපේ මිනිස්සු. ආපෝ මේ කියන්නේ ණයටනේ මුදලාලිගෙන් පොතේ ලියලානේ කන්නේ ඔහොම කියලා තමයි කියන්නේ. එතකොට හැබැයි ක්‍රෙඩිට් කාඩ් එකක් අරගෙන දැන් පොතේ ලියාගෙන කනකොට මුදලාලි කවදාවත් ඉන්ට්‍රස්ට් එකක් charge කරනවද? නැහැ. These are the benefits, okay my dear friends, listen. මුදලාලි ඉන්ට්‍රස්ට් එකක් charge කරනවද? මාසේ අන්තිමටම ගෙව්වේ නැහැ කියලා ඉවරලා ඊළඟ මාසෙ උනත් ටිකක් ගෙවලා ඊළඟ මාසෙ. ඒතර ගෙවපු නැති කොටසට ඉන්ට්‍රස්ට් නැහැ. මොකුත් නැහැ. මුදලාලිත් එක්ක සහයෝගයෙන් වැඩ කරගන්න පුළුවන් වුණොත් අපිට තව ටික කාලයක් ෂේප් එකේ ටික ගෙවලා හරි වැඩේ කරගන්න පුළුවන්. දැන් අපි මොකද්ද කරන්නේ? ලොකුවට ගිහලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් ස්වයිප් කරනවා. right, you go okay this bank that bank okay gold master platinum කියලා ලොකුවට ගන්නවා. කාගේ සල්ලිද? අනුන්ගේ සල්ලි. right? කියලා ස්වයිප් කරලා මොකද වෙන්නේ? right? දවස් කීපයක් තියලා වෙලා ඒගොල්ලෝ දෙනවා. right? ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට ඇඩ් වෙනවා ඉන්ට්‍රස්ට් එකකට ඉන්ට්‍රස්ට් ඇඩ් වෙනවා. ඉතින් අපේ කටේ හරි ඒ තවත් ලැජ්ජ නැතුව ගිහලා ප්ලැටිනම් කාඩ් එකෙන් ස්වයිප් කරලා ඉන්ට්‍රස්ට් ගෙව කනවා. ඒක හරි ප්‍රවුඩ්. right? I'm just saying maybe out of the subject, but I'll tell you I used to use this credit card. My dear friends, people might say I'm managing credit card effectively, not knowing to y'all, right? If you're a businessman, if you're managing credit card effectively within a particular time frame where you pay exactly the amount what you have taken on credit, right, and settle down, neutralize and come into a zero level and continue with that, then you're okay. The moment behavioral science එක identify කරගෙන තියෙනවා මිනිස්සුන්ගෙන් 100ට එකක් දෙකක් වගේ අඩු ප්‍රමාණයක් 105කට අඩු ප්‍රමාණයක් තමයි ඔය pattern එක ගෙනියන්නේ. right? ඒ pattern එක ගෙනියන මිනිස්සු මම දැකලා තියෙනවා. right? The company chairman who is managing the credit card, company's chairman is managing the credit card, who is getting the bill, company secretary is getting the bill, company secretary to the dot settling, and also at the same time company secretary to the dot collecting whatever the points and redeem and get some more benefit. Company secretary fly smile points, right? අපි ගත්තම credit card swipe කරාම සමහරලාට points එනවා. ඒ points සමහරලාට air tickets වලට reimburse කරන්න පුළුවන්. සමහර credit card, I'm not saying each and every credit card. So like that. සමහර කට්ටිය දැන් එකපාරක් fly කරාම
fly smile points එක. ඒතර දෙපාරක් තුන් පාරක් fly කරාම ඒ points එක. ඒ point එක පවා collect කරලා ඉවරලා ඒව redeem කරනවා. So only less than 5% people in the whole world doing that. 95% basically spoiling, right? 95% වලටනේ අපි අහුවෙන්නේ අනිවාර්යෙන් අපි අහුවෙන්නේ for that 95%. I'm not saying no, right? You and I are getting into that 95%. කවුරු කිව්වත් නෑ නෑ sir අරකයි මේකයි, right? So we are getting into good that you are getting into that 5%, right? So that is the reason I decided no. Whatever the money I have in my account, I spend stop credit card. So 12 years, no credit cards. Nicely managed. Guys, remember, if you spoil, that is the first point most of the people are digging their graves. Credit card, right? හැබැයි credit card එකක් අරගෙන තියාගන්න හොඳ වෙන වෙලාවල් තියෙනවා. Let's say as an emergency, on an emergency, right? But if you are not controlled by yourself, you are gone, right? සමහර කට්ටිය credit cards අරගෙන තියාගන්න. Why? On an emergency, medical emergency එකට, right? Credit card එක වේදක් කරනවා. Because you can't ask money from another person. You reimburse from another. I mean, you take from credit card. Perfectly okay. Very good. Very good. So manage it carefully. Digital currency එක. Crypto කියලා කියන්නේ crypto currency එක අපි ගත්තොත් එම crypto කියලා කියන්නේ ඇත්තටම අලුත් නෙමෙයි. crypto වලට කලින් තව ගොඩක් අපි ගත්තොත් එම digital currency list එක අපි ගත්තොත් එම digital currency bitcoin crypto තව තියෙනවා ethereum කියලා එකක් තියෙනවා tether කියලා එකක් තියෙනවා cardano කියලා එකක් තියෙනවා. So Binance coin අනිත් එක. So like that. මේ crypto කියලා කියන්නේ Binance කියලා කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. මේක තිබ්බේ අවුරුදු මේක අලුත් උනේ අවුරුදු 5කට විතර කලින්. So Forbes magazine එක කියනවා මේ Forbes magazine එකේ ආටිකල් එක යන්නේ 2021 සැප්තැම්බර් 30 අප්ඩේට් කරපු ආටිකල් එක මම මේ ඕගලන්ට පෙන්නන්නම්. Let me show. Good that you came up because I just need to show these things. These practical. මම කියන්නේ Forbes magazine එකේ ආටිකල් එක. Top 10 cryptocurrencies in this. දැන් අතන top 10 cryptocurrencies කියන එක මෙතන කියපු ගමන්ම එතකොට දැන් බලන්න මේ Bitcoin, right? crypto කියලා කියන්නේ digital currency. එතන Bitcoin එක. Okay? crypto කියලා මේකක් තියෙනවා. Okay? මේ Coinbase මේ ඔක්කොම digital currencies. එතකොට දැන් මේක දැන් අලුත්ද? තාරක එතකොට දැන් මේක දැන් අලුත්ද? දැන් මේක innovation එකක්ද? දැන් Now it is not innovation. නෑ සර්. To the world it is not innovation now. හැබැයි ලංකාවට ඉතින් මේක අලුත්. මොකද ලංකාවේ ඉතින් මිනිස්සු මේ ලංකාවට ටෙක්නොලොජි එක එන්නේ කොයි කාලෙද? ලංකාවට ටෙක්නොලොජි එක එන්නේ ග්ලෝබල් ටෙක්නොලොජි එක අවුරුදු 3ක් විතර ගියාට පස්සේ තමයි හරියටම අවුරුදු 3කුත් නෑ අතන 5කට විතර පස්සේ තමයි හරියටම සෙටල් ඩවුන් වෙන්නේ. දැන් බලන්න මේ මෙතන, right? Cardano, right? Token has had relatively modest growth compared to other major crypto coins. බලන්න in 2017, right? Cardano ADA කියලා කියන්නේ Cardano price was this much, right? As September 30th 2021. But then එතකොට මේක දැන් අලුත් නෑ. You get what I'm saying? එතකොට දැන් මේක ලෝකෙට අලුත් නෑ. අපිට අලුත්. අපිට දැන් හැමදේම අලුත් නේ. එහෙම බැලුවොත් එම ලංකාවට. So ලෝකෙට අලුත් නෑ. පැහැදිලිද? මේක 10ක්. guys මම මෙන්න මේක තමයි magazine එක කිව්වේ මේ Forbes magazine එක. subscribe කරන්න, you all will get good articles, right? You all can read about business, right? And these are true data. මේ සමහර තියෙනවානේ ඔය ඉන්ටර්නෙට් එකෙන් ගන්න මේවා reliable data තමයි මේ Forbes Business Insider වගේ magazines වල යන්නේ. New York Times නම් reliable වෙන්න බෑ. ගොඩක් වෙලාවට political influence එකක් තියෙනවා, right? එතකොට මේ Forbes වගේ magazines business and education නේ. ඒවට යන Harvard Business Review කියලා තව එකක් තියෙනවා. So study කරන්න. මොකද ඔයගොල්ලෝ business marketing field එකේ ඉන්නකොට ඔවා අවශ්‍ය වෙනවා. right? පැහැදිලිද? එතකොට crypto කියලා කියන එක ලෝකෙට අලුත් නැහැ. අපිට අලුත්, ලෝකෙට අලුත් නැහැ.
right? Right. Okay. Good point, Tarak. So let's look at this. එතකොට අපි business analysis එකක් අපි කරන්න ඕනේ. Business analysis එකක්. Let me open this in this way. Let me go into a screen share, then it'll be easy. Otherwise, okay. Then it is easy. Then I can change my screens easily. නැත්නම් upload කර ආයි යනවා. Right. Okay. Now see, මේක අපි ගත්තොත් එහෙම මෙතන y'all can see here we need to do a proper business analysis. නැත්නම් අපිට මේක කරන්න බැරි වෙනවා. ඒක තමයි අපි කරන්නේ මොකද? Profitability analysis එකක් තමයි business analysis එකක් කියලා especially කරන්නේ. So that we need to do. Then if the business analysis is also successful, then only we decide now okay we will go and develop the product. අපි නම් product එක develop කරමු. දැන් හොඳට මතක තියාගන්න මෙතනදී අපි ගොඩක් වෙලාවට අපිට පුළුවන්කම තියෙනවා නම් අපි complete production එකට යන්නේ නැහැ. අපි යන්නේ sample production එකට. sample production එකට. දැන් මම මෙතනදිත් mass scale projects වලදීත් මම කියනවා sample products තියෙනවා. දැන් ෂැම්පු බෝතලයක්ම සබන් කෑල්ලක්ම ඇඳුමක්ම වෙන්න ඕනේ නැහැ sample කරන්න. right? එතකොට sample products even high value large scale projects වල තියෙනවා. දැන් අපි ගත්තොත් උදාහරණයක් විදියට දැන් actual aircraft එක හදන්න කලින් මම කියන්නේ commercial level එකේ Boeing වගේ companies වල artificial intelligence use කරන්නෙත් නැතුව augmented realities use කරන්නෙත් නැතුව actual aircraft එක ඇතුලේ atmosphere එක වෙන විදිහට ඒගොල්ලෝ dummy එකක් හදනවා. right? ඒගොල්ලෝ ඒක real feeling එකකට dummy එකක් හදනවා. එහෙම නැත්නම් apartment එකක model apartment එකක් හදනවා. model apartment ඇත්ත විදිහටම physically හදන apartment එක. දැන් ඔයගොල්ලෝ ගත්තොත් ලංකාවේ ඕන තරම් model apartments තියෙනවා. ඒ කියන්නේ apartment එකේ එක floor එකක් ඒගොල්ලෝ ගන්නවා මේක තමයි තියෙන්නේ කියලා ඒ location එකේම හදන model apartment එක. So අන්න product එක even going to that level product development. දැන් අපිට පොඩි product එකක් නම් අපිට හදලිවල market එකට දාලා ඒක හරිය නැත්නම් ආයි ඇවිල්ලා වෙනස් කරන්න පුළුවන්. නමුත් high scale investments වලදී අපිට ඕක කරන්න බෑ. So we go on product development. But mainly at this level, we go into what? Sample product development. Especially sample product development. මොකක්ද කරන්නේ? So you develop that product and send it to the testing purpose into the real market. දැන් මේ product එක හදලා real market එකට testing වලට යවනවා. real market එකට testing වලට යවනවා. එතන මිනිස්සු feedbacks දෙනවා. right මේක හොඳයි මේක හොඳ නැහැ. right මේකේ color එක හරිය නැහැ. මේක feature එක හොඳයි මේක feature එකක් වැඩක් නැහැ. ඔය testing වලට යවනවා. ඊට පස්සේ ටෙස්ටින් එක මාකට් එකේ ෆීඩ්බැක් එක අනුව ආයි මොඩිෆයි කරන ප්‍රොඩක්ට් එක. මාකට් එක මේකනේ. ඔය ටෙස්ට් මාකටින් එක අපි කරේ මාකට් එකේ ෆීඩ්බැක් එක මේක. again modify. again go. ආයි යන ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරනවා. ආයි යනවා මෙතනට. ගිහිල්ලා modify කරනවා. ආයි ටෙස්ට් කරනවා යනවා. මේක හොඳයි. At a particular time people you get a good ratio 100% කොහොම කියන්නේ නැහැ හොඳයි කියලා. You get a better weightage, better ratio saying that okay majority is saying good. Then by that time you commercialize the product. Commercialize කියලා කියන්නේ මෙතන තමයි අපි launch කරන්නේ product එක. Commercialize කරනවා කියලා කියන්නේ දැන් අපි ඔන්න launch campaign එක. දැන් අපි උදාහරණයක් විතර දැන් අපි Samsung C series එක ගත්තොත් එහෙම mobile phone series එක. ඒගොල්ලෝ commercialize කරනවා කියලා කියනවා. ඒගොල්ලෝ launch කරා product එක. එතකොට මේ යොහානිව use කරලා launch campaign එක run කරා. ඒ වගේ
there was a bad network quality. Can you all see me? Can you all hear me? කවුරු හරි thumbs up එකක් දෙන්න. ඇහෙනව නේද ඔයගලන්ට? ඔව් සර්. Can you? Okay, super. Right. I know, So, sir. good. Thank you. So we go on the commercialization. Commercialization කියලා කියන්නේ launch කරනවා product එක. Launch කරනවා product එක. එතකොට දැන් බලන්න දැන් මම මේ test marketing කියන එකට ආයෙ එන්නම් උදාහරණයක් එක්ක. දැන් අපි හිතමු අපි kids toys manufacture කරන company එකක් kids toy manufacture කරන company එකක්. එතනදී kids toy manufacture කරන company එකක් නම් අපි එතනදී අපි හිතමු උදාහරණයක් විදියට අපි launch කරනවා අලුත් toy product එකක්. එතන අලුත් toy product එක launch කරාම දැන් අපිට බලන්න දැන් ethically පොඩි ළමයෙක්ව අපිට පාවිච්චි කරන්න බෑ question කරන්න. research වල අපි use කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. when you all do research you all will identify. එතකොට ethically අපි සාමාන්‍යයෙන් පොඩි ළමයෙක්ව පාවිච්චි කරලා අහන්නේ නැහැ. අනිත් එක පොඩි ළමයෙක්ගෙන් toy එකක් දීලා මේකට ආස කියලා ඇහුවොත් ඌ ආසයි කියනවා. ඌ කවදාවත් නැහැ කියන්නේ නැහැනේ. toy එක ගන්න ඕනේ නේද හරි ආසයි කියලා කියනවා. නමුත් දැන් හිතමු මම toy product manufacturer කෙනෙක්. ඒතර මට බලන්න ඕනේ මම මේ අලුතෙන් දාන toy එක ළමයින්ට attractive ද නැද්ද කියන එක. මම මොකද කරන්නේ? මම කරන්නේ මම ළමයි කීප දෙනෙක් ළමයි 20ක් 30ක් ගේනවා එක location එකකට. right? ඒ location එකට ගෙනල්ලා මගේ අලුත් toy එකත් එක්ක තවත් toy mix කරලා ළමයින්ට ඒක play කරන්න දෙනවා. play කරන්න දුන්නාම මොකද වෙන්නේ? ළමයි සමහර ඒගොල්ලොන් ඇවිල්ලා ඒ අර අලුත් toy එක දැක්කම හරි ආසයි. සමහර ඒගොල්ලොන් ඒ අලුත් toy එක දැක්කම පයින් ගහගෙන යනවා. සමහර ඒගොල්ලොන් බලන්නේ නැහැ. අපි හිතමු අලුත් toy එකේ colours කීපයක් දාලා දෙනවා. සමහර ඒගොල්ලොන් අලුත් toy එකේ ඒ කියන්නේ ගොඩක් ළමයි ඒ toy එකේ black color එකට තමයි ආස. සමහර ඒගොල්ලොන් yellow color එක තියෙනවා ගණන් ගන්නවත් නැහැ. බලන්නේවත් නැහැ එදියා. එතන ඔන්න ඔය වගේ අපි ඔබ්සර්ව් කරලා අපි බලනවා මාකට් එකට ප්‍රොඩක්ට් එක දාන්න කලින් අපි ටෙස්ට් කරලා බලනවා මේක ළමයින්ට ඇට්‍රැක්ටිව්ද නැද්ද කියන. සමහරලාට එක ටොයි එකකට ළමයි ඇවිල්ලා පොර කන්න පුළුවන්. ඔන්න ඔය වගේ. ඔන්න ඔය ටෙස්ට් මාකටිං එක විදියට ඔය ටෙස්ට් මාකටිං කරනවා. ඒතර ඒ ටෙස්ට් මාකටිං කළා ඒකත් සක්සස්ෆුල් නම් අපි ප්‍රොඩක්ට් එක කමර්ෂියලයිසේෂන් ස්ටේජ් එකට යනවා. ඒක තමයි මේන්ම අප්‍රෝච් එක අපේ තියෙන. So මෙන්න මේ entire 8-step approach we identified as the NPD, new product development approach, and we call this theory as the NPD process theory. So any questions, my dear friends? Any questions you all have? Any questions? You all have any questions? Anyone is having any questions? Then ඔගොල්ලොන් let me show you all the LMS page. ඔගොල්ලොන් LMS එකට ගියාම මොකක්ද මේ idea generation, idea screening කියන්නේ මොකක්ද, concept development කියන්නේ මොකක්ද, ඒ ටික තියෙනවා. So I'm not going to give you all a note. So the note is already there. මේකේ තියෙනවා. Right? So idea generation කියලා කියන්නේ මොකක්ද? Idea screening කියන්නේ මොකක්ද? Right? Concept development, business analysis එකක් කියන්නේ මොකක්ද? Right? ඒ ටික මෙතන තියෙනවා. So I am not going to give you all a note on that. So ඔයගොල්ලන්ට ඒකත් refer කරන්න පුළුවන්. Any questions? Any questions? Anyone is having any questions? Anyone is having any questions? Anyone? Right. Okay. So guys, now we have 17. Before I move into the product life cycle theory, I just need to show you all this your assignment update thing. Let me take you all through that. Right. Right. මේක තමයි මගේ sample
page එක assignment update එක right ඔක බලන්න ඔයගොල්ලෝගේ page එකට ගියාම can you all see the screen? Can someone tell me whether you all can see this? Okay, super. Right. So when you all go into your this thing, your page, right? දැන් ඔයගොල්ලෝ ඉන්නේ මම කියන්නේ ඔයගොල්ලෝ ඉන්නේ ඔයගොල්ලෝගේ DSMM එක ඇතුලේ. Right? ඒතර ඔයගොල්ලෝ ඒකට ගියාම right here you all have this for assignment submission කියන මේකට යනවා ඔයගොල්ලෝ. Right? එතන මේකට ගියාම ඔයගොල්ලෝ ගිහිල්ලා you click this part assignment submission. හරිද? එතන මම එදා පෙන්නපු ඒ detail ටික තියෙනවා. Right? දැන් okay time remaining දවසයි පැය 8යි තව ඉතුරුලා තියෙන්නේ. හරිද? එතකොට දැන් මෙතන පල්ලෙහා තියෙනවා add submission button එක. කොට බලනනේ add submission button එක තියෙනවා. add submission button එක ක්ලික් කරාම ඕගොල්ලෝ යනවා මෙන්න මේ page එකට. දැන් ඕගොල්ලෝගේ assignment එකේ දැන් මම කිව්වා online text එකත් submit කරන්න ඕනේ කියලා. online text එක වචන 600යි උඩරිම යන්න පුළුවන්. එතකොට online text එකට ඕගොල්ලෝ දාන්න එපා content page එක. online text එකට ඕගොල්ලෝ දාන්න එපා cover page එක. online text එකට ඕගොල්ලෝ දාන්න එපා මේ referencing තියෙන එක. online text එකට ඕගොල්ලෝ දාන්න ඕනේ නෑ even introduction එක. මොකද ඕගොල්ලෝ PDF එකක් attach කරනවනේ. online text එක දාන්නේ ඕගොල්ලෝගේ ටාස්ක් වලට අදාළ ටෙක්ස්ට් ටික විතරයි. එතකොට දැන් අපි හිතමු උදාහරණයක් විදිහට ටාස්ක් එක පටන් ගන්නෙ කොතනින්ද? ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එකෙන් කියලා ඉවරලා. එතකොට එතන ඉඳන් තමයි. දැන් කාට හරි ප්‍රශ්නාර්ථයක් එන්න පුළුවන් සර් මම ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එක දාන්නේ කොහොමද මෙතනට කියන එක. හරිද? එතකොට ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් එක ඕගොල්ලන්ට දාන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. organization structure එක ඔයගොල්ලන්ට PDF එකක් විදියට attach කරන්නත් පුළුවන් ඕනනම් වෙනම organization structure එක වෙනම. හැබැයි ඒක ඔයගොල්ලෝ මෙතන ලියන්න ඕනේ ඒ heading එක යටතේ ඔයගොල්ලෝ ලියන්න ඕනේ organization structure attached as PDF file එකේ නම හරියටම දෙන්න. මොකද මේක නැත්තම් බලනකොට එතන concern එකක් එනවා. ඒතර දැන් අපි හිතමු ඔයගොල්ලෝ organization structure එක attach කරන ඔයගොල්ලෝ දන්නේ. ඔයගොල්ලෝ කරන්න පුළුවන් විදිය තමයි මේක. ඔයගොල්ලෝ organization structure එක image එකක් විදියට කොහේ හරි save කරගන්න. image එකක් විදියට කොහේ හරි save කරගන්න. save කරගෙන ඒ image එක දැන් ඔයගොල්ලෝ ලියනවා මෙතන. හරි. sales organize අර අතන ඔයගොල්ලෝ mainly දාපු content page එකේම heading එක මෙතන දානවා. organization structure of milky milk. එනවා මට කාගේ assignment එක තිබ්බනම් මට මතක් වුණේ ඔක දාන්න. right අපි તો මේක point number 1 කියලා right දාන්න. right දැන් අපිට organization structure එක කොහේ හරි save කරලා තියෙනවා නම් ඒ save කරපු තැනට ගිහලා මෙතන browse කරන්න. මෙතන browse කරාම ඕගොල්ලෝගේ folder එකට යන්නේ. හරිද? ඔයගොල්ලෝගේ folder එකට යන්න. එතන ඔයගොල්ලෝ folder එකට ගිහලා මේක මෙතන දාන්න. මෙතන වෙන මුකුත් ඕනේ නැහැ. sales organization structure කියලා විතරක් ලියන්න. මේවා මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේක ටික් කරා. එයා ඔයගොල්ලෝ දාන image එක එයා ගන්නවා. right? එතකොට මේක ඒ විදිහට තියන්න. right ඕනනම් organization structure එක ඔයාට right align කරන්න පුළුවන්, left align කරන්න පුළුවන්. right මම මේ පළවෙනි පාර හින්දා ඕගොල්ලන්ට ලොකු modifications කරන්නයි කියලා කියන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝගේ final part එකේදී අපි මේ ටිකත් එක්ක ලස්සන assignment එකක් අන්තිම part එකේදී වෙනකොට මේ ටිකත් හුරු වෙන්න කියලා කියන්නේ ඒකයි. හරිද? එතකොට ඒ ටික තියෙනවා. දැන් ඕගොල්ලෝගේ assignment එක අපි හිතමු උදාහරණයක් විදිහට කරගෙන යනකොට මොනවාරි ඕගොල්ලෝගේ images තියෙනවා. right එතකොට දැන් ඕගොල්ලන්ට images පවා ඕගොල්ලන්ට ලස්සනට assignment එක ඇතුළට දාන්න පුළුවන්. එතකොට මේ assignment එක ඇතුලේ ඔයගොල්ලෝ දැන් අපි ගත්තොත් උදාහරණයක් විදියට එතකොට assignment එක එනවා ඔයගොල්ලෝ දැන් අපි තව එකකට දැන් අපි මේක ගමු. එතකොට ඔයගොල්ලෝගේ assignment එකේ screen එක කවුරු හරි බලනවා නම් ඒගොල්ලන්ට මෙන්න මේ විදියට පේන්නේ. එතකොට examinerට පේන්නේ ඔයගොල්ලෝගේ assignment එක අපි හිතමු ඔයගොල්ලෝ කරේ මේක කියලා. right මෙන්න මේ විදිහට තමයි examinerට පේන්නේ. ඒතර ඕගොල්ලෝ අප්ලෝඩ් කරන එක examinerට මෙන්න මේ heading, sub heading එක, images එක ලස්සනට පේනවා. ඒතර examiner ඒක බේස් කරගෙන තමයි marks දෙන්නේ.
images upload කරන එක කරන්න පුළුවන්. දැන් මෙතනට ගිහලා මේ මෙතන image එකක් upload කරන්න. ඕනනම් පොඩි වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඒ කියන්නේ 10 MB වලට වඩා අඩු වෙන්න ඕනේ. image එකක් 10 MB වලට වඩා අඩු වෙන්න ඕනේ. නැත්නම් upload කරන්න දෙන්නේ නැහැ. right? එතකොට 10 MB image එකක් 10 MB කියලා කියන්නේ පොඩි දෙයක් නෙමෙයි. වීඩියෝ එකක් 10 MB වලට වඩා අඩු වෙන්න ඕනේ. නැත්නම් upload කරන්න දෙන්නේ නැහැ because capacity is too high. ඒක ඒ විදිහට ඕගොල්ලන්ට පුළුවන්. ඕනනම් ඕගොල්ලොන්ව රෙකෝඩ් කරන්න පුළුවන්. අපි දුමු උදාහරණයක් විදිහට ස්ක්‍රීන් රෙකෝඩ් ස්ටාර්ට් රෙකෝඩින් එකක් මට මාව රෙකෝඩ් කරලා දාන්න පුළුවන්. right? ඕගොල්ලෝ ඒ වගේ. දැන් මේ ඔක්කොම ඒ කර හදලා දෙනවා. මේ අසයින්මන්ට් එකට ඒව අදාළ නැහැ. right? එතන මෙතන sales organization structure එක ඕගොල්ලන්ට image එකක් විදිහට කොහේ ඕගොල්ලෝගේ browse කරලා කොහෙද තියෙන file එක කියලා බලන්න. මෙතනට ගියා. file එක upload කරනවා. කොහෙන්ද? ඕගොල්ලෝ select කරනවා file එක තියෙන තැන බලලා ඉවරලා ඕගොල්ලෝ select කරනවා. කොහෙද file එක තියෙන්නේ? ඒ ටික බලලා ඉවරලා ඕගොල්ලෝ file එක select කරලා ඉවරලා එතනට paste කරනවා. පැහැදිලිද? ඒක අමාරුද? එතන ඕගොල්ලන්ට ඕන නම් ෆයිල් ඒ කියන්නේ ඕගනයිසේෂන් ස්ට්‍රක්චර් කියන එක මෙතනට අප්ලෝඩ් කරන්න පුළුවන් ඉමේජ් එකක් විදියට. හැබැයි ඒක PDF එකක් විදියට යනවා නම් ඕගොල්ලෝ මෙතනට ගිහිල්ලා කියන්න පුළුවන් complete එක submit කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට මෙතන wording එකේ දාන්න පුළුවන් organization structure please refer the attached complete assignment for organization structure කියලා ඉවල ඒක ගන්නට figure එක මොකක්ද කියන එක assignment එකේ පෙන්නන්න. නැත්නම් examiner දන්නේ නැහැ ඔයා මොන figure එකත් එක්කද couple කරන්න කියලා. මොකද සමහර assignment වල මම දැක්ක organization structures දෙකක් තියෙනවා. ඒ කියන්නේ දෙකක් කියලා කියන්නේ main organization structure එක දාලා දෙවනියට sales part එක විතරක් අරගෙන explain කරලා තියෙනවා. I'm not saying it's wrong, it's good, right? It is perfectly okay. එතන examiner ට confuse වෙන්න බෑ මේ structures දෙකෙන් මොකද්ද ඔයා මෙතන refer කරන්නේ කියලා. cross reference එකක් දෙන්න. එහෙම නැත්නම් best thing තමයි මම කියන්නේ image එකක් විතර අරගෙන මෙතනට දාන්නයි කියන එක. හරිද? maximum file size එක 10 MB, right? එතනදී තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන save changes මොනවාරි changes කරනවා changes කරලා finally මේ ඔක්කොම submit කරලා පස්සේ ඔයගොල්ලන්ට submit button එක එනවා. submit කරපු ගමන් ඒක examiner ට email එකක් යනවා. මොන්න ඔයා submit කරලා තියෙන්නේ. එතකොට එයා mark කරලා ඉවරලා ඔක්කොම එකට එයා marks එක release කරනවා. ඔයාට මේවා තමයි marks තියෙන්නේ කියන එක. පැහැදිලිද මේක? පැහැදිලිද මේක? Yes Nimesh. Nimesh, yes, you have any questions? එතකොට මේ දෙකම කියන්නේ මේ ෆයිල් එකත් සබ්මිට් කරලා මේ ඔන්ලයින් ටෙක්ස්ට් එකත් දෙකම දාන්න ඕනද සර්? ඔන්ලයින් ටෙක්ස්ට් එකත් දෙකම දාන්න තමයි තියෙන්නේ. මොකද ඒක එක්සැමිනර්ට ලේසි වෙන්න. right? in case මොකද මේවා ඔන්ලයින් එකේ in case මොනවා හරි දෙයක් වුණොත් එක්සැමිනර්ට ෆයිල් එක හරි තියෙනවා ටෙක්ස්ට් එක නැති වුණා. ටෙක්ස්ට් එක හරි තියෙනවා ෆයිල් එක නැති වුණා. මොකද සමහරලාට ඔයගොල්ලෝ ෆයිල් අප්ලෝඩ් කරනකොට ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ෆයිල් අප්ලෝඩ් කරනකොට මොනවා හරි සිස්ටම් එරර්ස් කියලා ගිහිල්ලා ඕගොල්ලෝ අපි හිතමු උදාහරණයක් විදිහට මේ ෆයිල් එක භාගයට අප්ලෝඩ් කරගෙන ඉන්නකොට එකපාරටම පව යනවා. එතකොට දැන් ඔයාටත් කන්ෆියුස් ෆයිල් එක අප්ලෝඩ් කරාද නැති. එතකොට දැන් ඔයා ෆයිල් එක ඊළඟට ආයි පාරක් අප්ලෝඩ් කරනවා. එතකොට ෆයිල්ස් දෙකක් අප්ලෝඩ් වෙලා තියෙනවනේ. ඔන්න ඔය එරර්ස් ටික අඩු කරන්න තමයි ඕගොල්ලන්ට මේ වෙලාවේ පීනලයිස් කරන්නේ නැහැ. මේ ටෙක්නිකල් එරර්ස් ආවයි කියලා. මොකද ඕගොල්ලෝ තාම අලුත් හින්දා. right? එතකොට දැන් ඕගොල්ලෝ හැබැයි ෆයිනල් එක සබ්මිට් කරනකොටත් අලුත් කියලා එහෙම පීනලයිස් වෙන්නේ නැති වෙන්න බෑ. එතකොට දැන් ඒ හින්දා දෙකම අප්ලෝඩ් කරන්න. අතන කන්ටෙන්ට් එකට ඒ කියන්නේ දැන් මේ ටෙක්ස්ට් වලින් අප්ලෝඩ් කරන්නේ ඕගොල්ලෝ වෙන මොකොත් නෙමෙයි ඕගොල්ලෝගේ මේන් ක්වෙස්චන් එකට අදාළ මේ ආන්සර්ස් ටික විතරයි ටෙක්ස්ට් වලින් අප්ලෝඩ් කරන්නේ. ඊට පස්සේ PDF එක කෙලින්ම අප්ලෝඩ් කරනවා. මෙතනට ගියා. ෆයිල් එක ගියා සිලෙක්ට් කරගත්ත ෆයිල් එක මොකක්ද කියලා මෙතනින් PDF එකක් නම් එහෙම දැම්ම දාලිවල අප්ලෝඩ් කරා. පැහැදිලිද? thank you sir. any questions? අනිත් කට්ටියට පැහැදිලිද මේක? මේක ලොකු දෙයක් නෙමෙයි පුතා ඉස්සරහට ඕගොල්ලෝ හුරු වෙන්න. මොකද මේ වගේ දේවල් තමයි ඉස්සරහට ඔන්ලයින් කියලා කියන්නේ ලොකු දේවල් නෙමෙයි. ඉතින් ඒ හින්දා තමයි අපි මේක කරන්නේ. yes with this. yes Mahinda, any question you have? පාරක් පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරත් හොඳයි නේ. right, okay. so මම ආයි back යන්න. මම ආයි පාරක් back යන්නම්. right, okay. right. අපි දැන් අපේ ප්‍රෝග්‍රෑම් එක අපේ ඩෑෂ්බෝඩ් එකට ගියාම අපේ ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. අපි ප්‍රෝග්‍රෑම් එක ඇතුළට යනවා. right? ප්‍රෝග්‍රෑම් එක ඇතුළට ගියාට පස්සේ දැන් අපි සබ්මිට් කරන්නේ මේ අපේ අසයින්මන්ට් එකේ පළවෙනි ටාස්ක්